Hallelujah. Hallelujah. මහෝත්තම දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට සියලු ගෞරවය මහිමය පුද කරමින් අද දවසේ මේ පණිවිඩය ඇසීමට සූදානම්ව සිටින ඔබ හැම කෙනෙක් සමග අන්තර්ජාලය තුලින් මේ නරඹන ඔබ හැම කෙනෙකුටම මම යේසුස් ක්‍රිස්තුස් යන නාමයෙන් සුභාශිංසන ගෙනිමි. ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට ගමන් කරන්නට යනවා. හලෙලූයා. මම විශ්වාස කරනවා වචනය ලබා ගන්න ඔබ සූදානම් කියලා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනය දැන ගැනීම පිණිස නෙවෙයි, ඒක ජීවත් වීමට කියන එක. ඔබේ මනස සම්පූර්ණයෙන්ම විවෘත කළොත් සැබෑ මනුෂ්‍ය වන ආත්මය වූ ඔබ අද දවසේ බොහෝ දේවල් ලබා ගන්න. හලෙලූයා. ඔබ දන්නවා මේ වෙද්දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම නම් වූ මේ ප්‍රධාන මාතෘකාව තුළ අපි කතා කරමින් සිටින බව. මේ වන විට මේ මාතෘකාව යටතේ අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා. මේ මාතෘකාව මම ප්‍රධාන අනුමාතෘකා 5කට බෙදුවා. එයින් 4ක් මේ වෙද්දි කතා කරගන්නවා. ඒවා නැවත ඔබට මතක් කළොත් පළවෙනි මාතෘකාව තමයි දෙවනි පැමිණීම සත්‍යයක්. 2 දෙවනි පැමිණීමේ ඇති දෙයාකාර ප්‍රකාශ වීම. 3 එය සිදු වෙන්නේ කවදාද? 4 ඒ පැමිණීමේදී ඔසවනු ලබන්නෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවා? ඔබ මේ පණිවිඩ ඔක්කොටම හෝ එකකට දෙකකට මීට පෙර සවන් මුදුන් කෙනෙක් නම් Voice of Heaven Pastor Jude Wellington කියන මේ නාමය ඔබ YouTube ගිහින් ඔබ ටයිප් කරලා සර්ච් කළොත් ඔබට පුළුවන් මේ හැම පණිවිඩයක්ම ලබා ගන්න. අද අපි 5 වෙනි නැත්නම් අවසාන අනුමාතෘකාවට එනවා. ඒකේ මාතෘකාව ඔසවා නොගත් අයට සිදුවන්නේ කුමක්? ප්‍රධාන මාතෘකාව මෙය වුවත් මම මේ යටතේ විශේෂයෙන් කතා කරන්න යන්නේ විරුද්ධ ක්‍රිස්තුස් ගැන. මේ ගැන කතා කරද්දී මේ ප්‍රධාන 5 වෙනි මාතෘකාවේ අහන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්න. හලෙලූයා. විරුද්ධ ක්‍රිස්තුස් යනු කවුද? දැන් ප්‍රථමයෙන් යමක් ඔබට අවබෝධ කළ යුතුයි කියලා මම කල්පනා කළා. ඔබ දන්නවා මේ වන විට යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමේ ප්‍රකාශ වීම දෙකක් තියෙනවා. එක පැමිණීමයි උන්වහන්සේ ස්වර්ගයේ සිට අහසට නැත්නම් මධ්‍යාකාශයට එද්දී ඒ පැමිණීම බලාගෙන පොළොවේ ජීවත්ව සිටින ශුද්ධවන්තයන් සහ ඒ දවස දක්වා ජීවත් නොවූ මලවුන් අතර ඉන්න ශුද්ධවන්තයින් උන්වහන්සේ අහස වෙතට ඇද ගන්නට යනවා නැත්නම් ඔසවා ගන්නට යනවා. එතන ඉඳලා අවුරුදු 7කට පස්සේ තමයි මේ දෙවනි පැමිණීමේ තිබෙන දෙවනි ප්‍රකාශ වීම සිදු වෙන්න යන්නේ. පළමු ප්‍රකාශ වීම අහසට. එතන ඉඳලා අවුරුදු 7කට පස්සේ, කියන්නේ අවුරුදු 7 අවසානයේ ඒ ඔසවගත්තු සෙනගත් එක්ක
යෙරුසලමේ තිබෙන ඔලිව් කන්ද මතට උන්වහන්සේට යනවා. අවුරුදු 1000ක් පොළොවේ රජකම් කරා. පොළොව පාලනය. ඇයි ඔබට මම මේ දේ මතක් කළේ නැවත? මේ ප්‍රකාශ වීම දෙක අතර තියෙන මේ අවුරුදු 7 තුල තමයි අපි කතා කරන්නට යන මේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම. දැන් අපි බලන්න යනවා කවුද විරුද්ධ ක්‍රිස්තුස්? දැන් ග්‍රීක භාෂාවෙන් ඔහු හඳුන්වන්නේ ඇන්ටික්‍රිස්ටෝස් කියන නම. එහි තේරුම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ. ඒ නිසා යහුට අපි විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ. දෙවෙනි එක තමයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට, ඒ කියන්නේ එම ස්ථානයේ සිටීමට. විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ කම්පියුටරයක් නෙවෙයි. රොබෝ කෙනෙක් නෙවෙයි. ඔහු මිනිසෙක්. දැනටම ලෝකේ ඉපිදලා ඉන්න සමහර විට මේ වෙද්දි තරුණයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණ විය ඉක්මවා ගිය වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔහු මේ වෙද්දි මේ පොළවේ යම් කිසි රටක යම් ප්‍රදේශයක යම් පුරුෂයෙකුට ස්ත්‍රියකට දාව ඉපදුණු දරුවෙක් ලෙස යම් කිසි පවුලකට අයත්ව මේ වන විටත් ඔහු මේ පොළොවේ ජීවත් වෙනවා. විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ මිනිසෙක්. ඔහු මේ අවුරුදු 7 තුල කරන්ට යන දේ එක සාතන්ගේ ක්‍රියාකාරකමක් මත සිදුවෙන්න යන දෙයක්. දැන් මේ පුද්ගලයාව බයිබලෙන් නොඑක් නම් වලින් හඳුන්වනවා. මම ඔබට මේ බයිබල් පද දෙන්න යනවා. මම ඒ ස්ථාන වෙතට යන්නේ නැහැ. ඒවා මේ වෙලාවේ කියවන්න. ඔබට පුළුවන් ඒ ස්ථාන වලට ගිහින් මේවා බලන්න. ඔහු හඳුන්වනවා විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා ලෙස. දෙවනි තෙසලෝනික දෙවනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඒ වගේම ඔහු හඳුන්වනවා නොපන කම් කරන්නා ලෙස. ඒ දෙවනි තෙසලෝනි දෙවනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ඒ වගේම ඔහු හඳුන්වනවා රතු සර්පයෙක් ලෙස. ඒ සකස් වෙන ආන්දිය. එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඒ වගේම ඔහු හඳුන්වනවා මුහුදෙන් පැන නැගුණු මුර්ගයා ලෙස. එතන මුහුද සමාන කළේ සෙනගට නැත්තම් ජාතින්ට. සෙනග අතරින් ජාතින් අතරින් මතුවෙන මුර්ගෙක් ලෙස ඔහුව බයිබලයේ හඳුන්වනවා. යක්ෂයා එහෙම නැත්තම් සාතන් උගේ සියලු බලය මේ මිනිස්යාට දෙනවා. කවිදකින් කියනවා නම් ඔහුට ආවේශ වෙනවා. දන්නවා මේ වෙද්දී යක්ෂයා මේ පොළවේ නැහැ. සුද්ධ ලියවිල්ලට අනුව මම ඒක විශ්වාස කරනවා. හේතුව ඔබ එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට ගියොත් දැන් මම ඔබට කතා කරන මේ පරිවර්තනේ සමහර විට මං කියන ආකාරයට ඒ දේ නැති වෙන්න පුළුවන්. තවත් පරිවර්තනයක මම මේ කියන අදහස පරිවර්තනය වෙලා තියෙනවා. මේ වෙලාවේ මම ඔබට කතා කරන සිංහල බයිබලයේ එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ මෙහෙම කියනවා. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය සාතන්‍යයි කියනු ලබන මහා සර්පයා නැමැති
ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළවට හෙළනු ලැබුවෝය. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. මම කලින් කිව්වා වැරදි. මේ පරිවර්තනේ හරියටම තියෙනවා. තවත් පරිවර්තනයක් තියෙනවා මාළඟ. ඒකේ මේ විදිහට කියන්නේ නැහැ. නමුත් මේ පරිවර්තනේ පැහැදිලිව කියන ඔහු පහතට හෙළුවා. ඌ පොළවට හෙළුවා. දන්නවා සාතන් කියන්නේ ස්වර්ගයේ සිටිය අග්‍ර දූතෙක්. ඔහුගේ නාමය ලුසිෆර්. දීප්තිමත් පහන් තාරකාව අලුයම පුත්‍රය කියලා ඔහු ගැන කතා කළා. ඔහු ගැන තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන් එසකියල් 28 වෙනි පරිච්ඡේදයේ යෙසාය 14 වෙනි පරිච්ඡේදය ඔබ බලද්දී. ඔහුගේ රුව නිසා ඔහු තුල ඇතිවෙච්ච අහංකාරකම ඔහුට පක්ෂපාත වෙච්ච දූතයෝනි දෙවියන් වහන්සේ ස්වර්ගෙන් නෙරපුවා. ඒ නෙරපන අවස්ථාවේ සාතන්ව හෙළුවේ පහලට. එකකින් අදහස් කරන්නට පොළොවට එන්න බෑ කියන එක නෙවෙයි. බයිබලෙම සඳහන් වෙනවා පොළොවට ආපු අවස්ථා. හැබැයි මේ පොළොවේ උටින්ට බෑ. උගේ දූතයන් කර්ම කොටගෙන තමයි පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ. ඌ ඉන්නේ යම්කිසි ස්ථානයක. ඊළඟට මේ පදේ අපි දකිනවා ඌ පහලට නැත්නම් පොළොවට හෙළනු ලැබුවෝය කියලා. ඔහු සමග ඔහුගේ දූතයෝද හෙළනු ලැබුවෝය කියලා කියනවා. ඌ පොළොවට හෙළන්නේ මේ අවුරුදු 7ට. මම ඊට පෙරත් මේ ගැන ඔබට කිව්වා. තවත් මේක පැහැදිලි වෙනවා. මේ පරිච්ඡේදම 12 වෙනි පදය ඔබ බැලුවොත්. එබැවින් ස්වර්ගේනි එහි වසන්නේනි ප්‍රීති වේල්ලා. ගොඩටත් මුහුදටත් දුක් වේ. මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසකින් යුක්තව නුබලා වෙතට බැස ගියේ යයි. ස්වර්ගෙන් කියන මහත් හඬක් මට ඇසුනේ. මේ දෙවෙනි හෙලීම ගැනයි කතා කරන්නේ. පොළොවට හෙලීම ගැන. එතන කියමු තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නවා. ඒ කියන්නේ අවුරුදු 7යි. එනිසා මහත් උදහසකින් මනුෂ්‍යයා වෙතට බැස ගියා කියලා මෙතන කියනවා. ඔබට පැහැදිලි යක්ෂයා මේ වන විට සිටින්නේ කොතනද කියලා. උට මේ පොළොව බාර දීලා නැහැ. ආදම් සහයවගේ අකීකරු වීමෙන් තමන්ට දුන් ආධිපත්‍යය සාතන්ට පැවරුවා. නිසා දෙවෙනි කොරින්ති 4:4 කියනවා ඌ මේ ලෝකේ දෙවියා. එකකින් අදහස් කළේ මේ හැම දෙයක්ම උට අයිති වුණා කියන එක නෙවෙයි. දෙනන්ස කියනවා පොළොවත් පූර්ණකමක් මාගේ. මම කැමති අයකට ඒක දෙන්න. නමුත් මේ අවුරුදු 7ට ඌ පොළොවට හෙළලා. උගේ සම්පූර්ණ ආධිපත්‍යය පොළොව තුල ක්‍රියාත්මක කරන්ට දෙවියන් වහන්සේ නියම කරලා. හලෙලූයා. ඉතින් ඌ පොළොවට හෙළන විට ඒ අවුරුදු 7 පාලනය කරන්නට රාජ්‍ය තන්ත්‍රණයක් ආණ්ඩුවක් ඊට පෙර පොළොවේ නිර්මාණය වෙනවා. හැබැයි ඒකට ක්‍රියාත්මක වෙන්න බලය නැහැ. සබාව පොළොවේ ඉන්නතුරු මම ඊට පෙර ඔබට කිව්වා. ඒ අයිතිය ඒ නිර්මාණය වන ඒ ආණ්ඩුවට රජයට ලැබෙන්නේ නැහැ. සභාව ඔසවා ගැනීමත් ඇසිපිය හෙළන ෂණයකින් සභාව ඔසව ගැනීම සහ සාතන්ගේ හෙලීම මේවා සිද්ධ වෙන්න යනවා. එතකොට තමයි මේ රජය පණ ලබන්නේ. සාතන්ගේ මුළු බලය මේ විරුද්ධ ක්‍රිස්තුස් නම් වූ ඒ රාජ්‍ය නායකයන් මතට දෙන්න ලබන. ඒ පුද්ගලයා තමයි අපි විරුද්ධ ක්‍රිස්තුස් කියලා නම් කරන්නේ. සාතන්ගේ සියලු බලය දෙනව විතරක් නෙමෙයි සාතන් මේ පුද්ගලයා තුළ ඉන්න යනවා. එනිසා උගේ කාලය මොන වගේද කියලා බයිබලයේ විස්තර කරනවා. මේ අවුරුදු 7 කාලය කොහොමද ක්‍රියාත්මක වෙන්න යන්නේ?
මොකක්ද ලෝකයට කරන බලපෑම? කුමක්ද මිනිසුන් ඔහුට දක්වන ප්‍රතිචාරය? බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. අපි කියවමු. දෙවනි තෙසලෝනික දෙවනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳලා 10 වෙනි පදේ දක්වා. දැන් මෙතන කතා කරන්නේ විරුද්ධ ක්‍රිස්තුස් ගැන. ඔබ මුලින් ඉඳලා කියවුවොත් ඒක ඔබට පැහැදිලිව දැනගන්න පුළුවන්. අපි මීට පෙර ගොඩක් මේ පරිච්ඡේදය කතා කරලා තිබෙනවා. මෙතන කියන 9 වෙනි පදේ ඉඳලා ඔහුගේ ඊම සාතන්ගේ ක්‍රියා කිරීමේ හැටියට බොරු වූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණු වලින්ද පුදුම වලින්ද විනාශ වෙන්නන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින්ද යුක්ත වේ. මක්නිසාද ගැලවෙන පිණිස ඔහු සැබෑකමට ප්‍රේම වීම පිළි නොගනී. කොහොමද ඔහුගේ ප්‍රකාශ වීම? බොරු වූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණු වලින්ද පුදුම වලින්ද යුක්තව තමයි ඔහු ප්‍රකාශ වෙන්නේ. හලෙලූයා. අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින් ඔහු ප්‍රකාශ වෙනවා. තවත් බයිබල් පදයකට ඔබ ගෙනියන්න කැමතියි. එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ ඉඳලා 15 වෙනි පදේ දක්වා. මේ කතා කරන්නේ විරුද්ධ ක්‍රිස්තුස් ගැන. ඔබ ඉහළ ඉඳලා බැලුවොත් මේක තවත් වඩා පැහැදිලි වෙනවා. උ මනුෂ්‍යයන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය. අඩු පහර ලැබත් ජීවත් වූ මුර්ගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින් මුර්ගයා ඉදිරියේ කරන්ට ලැබුණු හාස්කම් කරුණු කොටගෙන ඌ පොළොවේ වැසියන් මුලා කරන්නේය. හාස්කම් කරුණු කොටගෙන පොළොවේ වැසියන් මුලා කරන්නේය. ඊළඟට කියන මුර්ගයාගේ රූපය කතා කර මුර්ගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්ට සලස්වන පිණිස පවා මුර්ගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේ. මෙතන ඔබට ගැටලු සහිත තැන් තියෙනවා. මේ මුර්ගයාගේ රූපය කඩු පහර ලැබත් ජීවත් වූ මුර්ගයා. ලොකු පසුබිමක් තියෙනවා මෙතන කතා කරන්න. නමුත් මා එකට කාලය ගන්න යන්නේ නැහැ. මම විරුද්ධ ක්‍රිස්තුස් ගැනයි ඔබට මේ වෙලාවේ කතා කරන්නේ. මේ පරිච්ඡේදයේ ඔහු සම්බන්ධව කියන. ඔහු කරන හාස්කම් ගැන කතා කරනවා. මුර්ගයාගේ රූපයට පණ දෙන්න පමා අහසින් ගිනි බස්සන්ට තරම් බලවත් පුදුම හාස්කම් ඔහු කරමින් මේ හැම දෙයකින්ම ඔහු මනුෂ්‍යව මුලා කරගන්නට යනවා. තමන් පස්සෙන්ට සහ දෙවනුව තමන්ට නමස්කාර කරන ස්ථානයකට. ඉතින් අපි තවත් පදයක් මම ඔබට පෙන්වන්නට යනවා. එළිදරව් පොතේම මේ පරිච්ඡේදයේම 3 වෙනි පදයේ. මැරෙන තරමට උගේ හිස් වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙනුනේය. නමුත් උගේ මරණීය තුවාලයේ සුව විය. මුළු ලෝකයා මුර්ගයා පස්සේ පුදුමව ගියෝය. මුළු ලෝකය ඔහු පස්සේ පුදුමව ගියා. ඒ ඇයි? ඔහු කරන හාස්කම් නිසා. ඒ පුදුම ආශ්චර්යමත් දේවල් නිසා. ඔහු පුදුම හා ලකුණු වලින් මේ හාස්කම් වලින් යුක්තව ප්‍රකාශ වෙනවා. මිනිස්සු ඔහුට මුලා. ඒ කාලේ අපි ඉඳ යන්නේ නැහැ. නමුත් දෙයක් ඔබට මේ වෙලාවේ කියන්න.
බයිබලයේ කියන මොසෙස් දෙවියන් වහන්සේගේ මාර්ගය. අපි දන්නවා දාවිදුත් යාඥා කරනවා. ස්වාමීන් ඔබේ මාර්ග මට පෙන්වන්න. උන් ඊශ්‍රායෙල් සෙනග ලකුණු හොයන. ලකුණු කියන්නේ හාස්කම අනාගත කීම තමන්ගේ භෞතික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට ඕන කරන කොටස. මොසෙස් දෙවියන් වහන්සේගේ මාර්ගය. ලකුණු සොයපුවාට මැදින් ඔවුන් කාන්තාරේ මම්බව විතරක් නෙමෙයි. ඒ මුළු පරම්පරාවම කානාන් දේශයේ නොදැක භුක්ති නොවිඳ කාන්තාර ගමන මරණයටපත් වුණා. ඒ හින්දා ඔබ ඉන්නේ ලකුණු මත නම්, ඔබ සොයන්නේ ලකුණු නම්, ඒ උදෙසා ඔබ සභාව මාරු කරන කෙනෙක් නම්, සභා නායකයන් පසුපස දුවන කෙනෙක් නම්, ඔබ ඉන්නේ අවදානම් තැනක. ඒ බඳු අය යේසුස් වහන්සේගීමට එසවෙන්ට යන්නේ. ඇයි ඔබ ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා නෙවෙයි. ඔබ වචනයට ප්‍රතිචාර දක්වන කෙනෙක් නෙවෙයි. එනිසා ඔබ වගේ කෙනෙක් මේ කාලෙට ඉතුරු වුණොත් ඔබත් පුදුමව ලෝකයක් එක්ක මේ විරුද්ධ ක්‍රිස්තුස් පසුපස ගමන් කරා. ඒක තේරුම් ගන්න. හාලෙලූයා. ඉතින් මේ කාලය හරිම භයානකයි. මුළු ලෝකයා ඔහු පස්සේ යනවා. උට ලැබෙන්නේ අවුරුදු 7ක්. මම පෙර කිව්වා වගේ සුද්ධවන්තයන් ඔසවා ගැනීමත් එක්ක මේ කාලය ආරම්භ වෙන්න යනවා. ඔබ දන්නවද මේ කාලේ එක ආණ්ඩුවක් පොළවේ පවතිනවා. එක රජයක්. එක ආර්ථිකයක්. එක ආගමක්. දැනටමත් ආගම කෙසේ වෙතත් මේ කියන කාරණා ලෝකයා ඉල්ලමින් සිටිනවා. එක ආර්ථික ක්‍රමය, එක පාලනය දැනටමත් ඉල්ලනවා. දැනටමත් ඒ අවශ්‍යතාවය මිනිසුන් වෙතට ඇවිත් තිබෙනවා. මෙන්න මෙතනට තමයි ලෝකය සකස් වෙන්න යන්නේ. මේ කාලයේදී ලකුණක් වෙනවා. මේ රජය තුල නල්ලේ හෝ අල්ලේ දකුණතේ මේ ලකුණ තිබෙන්න යනවා. බයිබලයේ මෙසේ කියනවා. මම කැමති ඔබ නැවතත් එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයට ඔබ ගෙනියන්න. 16, 17, 18 යන බයිබල් පදවල. තවද ලොකු කුඩා පොහොසත් දිලිඳු දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත් ආගන්ටේ සලකුණ. ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමය ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියට සලස්වන්නේ. මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මුර්ගයාගේ ගණන් කරත්තා. මක් නිසාද ඒක මිනිස්සෙකුගේ ගණනක්. ඒ ගණනද 766ක් කිය. මේ අවුරුදු 7 තුල මේක මුර්ගයාගේ නාමය උගේ සලකුණ වෙන්න. දැන් බයිබලයේ කියනවා මේ අනාගත වාක්‍ය සිදු යහන්තුමාට ලැබෙන විට වර්ෂ 1900 ගණනකට එහා මේ අනාගත වාක්‍ය ඔහුට ලැබුණා. එදා කිව්වා මේ කාලය ගැන, මේ විරුද්ධ ක්‍රිස්තුස් ගැන, උගේ නාමය, උගේ සලකුණ ගැන කතා කරා. එක ලකුණ. එක නල්ලේ හෝ දකුණතේ
මනුෂ්‍යයට දරන්නට සිද්ධ වෙනවා. ඒ නාමය ගැන කතා කරනවා. ඒක මිනිස්සෙකුගේ ගණනක්ය. ප්‍රඥාව ඇත්තේ මෙහි ප්‍රඥාව ඇත්තේ නුවණැත්තා මුර්ගයාගේ ගණන ගණන් කරනවා. ඒක 666ක්. 6වත් 3ක් තියෙන බෝඩ් එකක් මම ඔබ ඉදිරියේ දික් කළොත් ඔබට ඒක ගණන් කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා දැක්ක ගමන්ම 666 කියලා. හැබැයි බයිබලයේ කියන්නේ මේක ගණන් කරලා දැනගන්න ඕන දෙයක්. ප්‍රඥාව මෙහි තිබෙනවා. නුවණැත්තා මුර්ගයාගේ ගණන් කරා. ඒක ගණන් කරලා තමයි දැනගන්නේ. ඒක ගණන් කරලා ඒකේ සංඛ්‍යාත්මක ගණන ප්‍රකාශ වෙද්දී ඒක තමයි 666 වෙන්න කියන්නේ. මේක කාලයක දැන් බහන්ඩවල තිබෙන බාකෝඩ් එක ගැන ඇහුවා. එක්තරා දේවගැතිවරයෙක් එකේ තියෙන ඉරි කෑලි වල සංඛ්‍යාත්මක ගණන හදලා ඔහු පෙන්වුවා මට 666. සමහරු කියනවා ඒ බාකෝඩ් එකේ සමහර ලාවට එහෙමම එකතු වෙන්නෙත් නැහැ කියලා. හැබැයි මට මේ අවසාන කාලය ගැන කතා කරන දෙවනන්සේගේ මිනිස්සෙක් එක නිවැරදිව පෙන්වනවා. ඒ නිසා මේ අංකයේ තියෙන බහඬ අපි නොගත යුතු නෑ. ඒක ඇවිල්ලා බහඬවල තියෙන සලකුණ. නමුත් මේ කියන්නේ ශරීරය තුලට ඇතුල් කරන යමක්. හලෙලූයා. මේ දේ ඇවිල්ලා චිප් එකක්. අපි ෆෝන් එකට තියෙන චිප් එක වගේ. මේක චිප් එකක්. මේක දැනටම ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඔබ මේ වෙද්දි අහලා ඇති දැකලා ඇති. අපි එවැනි වීඩියෝවක් මේ පණිවිඩෙත් එක්ක ඔබට දෙන්න. ඔබට බලන්න පුළුවන් ඒ චිප් එක. මේ චිප් එක V8ක් නැත්නම් හාල් 8ක් සයිස් කුඩා එකක්. ඒක එන්නත් කිරීමකින් තමයි ඇතුල් කරන්ට නිර්මාණය කරලා. තාක්ෂණයේ තියෙන අදි තාක්ෂණ ක්‍රමවේදයක්. මේ චිප් එක එන්න ලෙස ශරීරයට ඇතුල් කරනවා. ඔබ දන්නවද? මේ චිප් එක නිර්මාණය කරපු අය අවුරුදු ගාණක් පරිශන කරලා තියෙනවා මේක ශරීරයේ කොතනටද සුදුසු කියලා. ඔවුන් දැනගෙන හිටියේ නෑ බයිබලයේ මේ කියලා තියෙන කතාව. හේතුව මේ චිප් එකේ තියෙනවා යම්කිසි බැටරියක්. ඒක නිතරම charge එකේ තියෙනවා. ඒකට අවශ්‍ය කරන උෂ්ණත්වය කොතනද ශරීරයේ තියෙන්නේ කියලා වුන් කරපු පරිශනවල. ඔවුන් හොයාගෙන තියෙනවා බයිබලයේ කියන මේ අනාගත වාක්‍යයේ සත්‍යතාවය. ඒක නල්ලට එක්ක ඇතුල් කරන්න ඕනේ. නැත්තම් දකුණු අතට මේ ස්ථානයට ඇතුල් කරනවා. නල්ලට ඇතුල් කළොත් ඒක කරදරයි. ඒ නිසා උන් තීරණය කළා දකුණු අතට ඇතුල් කරා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී. ඒ නිර්මාණය කරපු අයම ඒ ගැන බොහෝ දේවල් කියලා ඔබට පුළුවන් මේ වීඩියෝ එකෙන් එක බලා ගන්න. මේ චිප් එක ඇතුල් කළාම මේක නැවත අයින් කරන්න. අයින් කරන්න උත්සාහ කළොත් ඒක පුපුරනවා. ඒක මැරෙනවා. ඒ පුද්ගලයා මැරෙනවා. චිප් එක. හරි භයානක නිර්මාණය. ඒ වගේම බයිබලයේ කියන මේ සත්‍යතාවය නොදත් සෙනගට ඉතා අනර්ග නිර්මාණය. හේතුව මනුෂ්‍යයාගේ සියලු තොරතුරු බැංකු ගිණුම් මනුෂ්‍යයාගේ මුළු වපසරිය මේ චිප් එකට ඇතුල් කරනවා. පර්ස් මිල මුදල් ඩ්‍රයිවිං ලයිසන් ඩෙන්ටි කාඩ් මේ කිසි දෙයක් ඔහුට කොහෙවත් යද්දි ගෙනියන්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හේතුව සියලු තොරතුරු
මේ චිප් එකට බාහලා තිබෙනවා. මම එකපාරක් දැක්ක වීඩියෝවක් මේ චිප් එක පිළිබඳව. ඒ වීඩියෝවේ දකින්න ලොකු shopping mall එකක්. එක යම්කිසි පුද්ගලයෙක් බඩු ගනිමින් ඉන්නවා. කිසිම සේවකයෙක් නැහැ, කැෂියර්ලා නැහැ. ඔහු යම්කිසි කෝට් එකක් දාගෙන ගිහින් තිබුණේ. ඔහු බඩු අරන් කලිසමේ සාක්කු වල දාගන්නවා. අර කෝට් එකේ තියෙන සාක්කු වලට දානවා. ඇතුළේ ඇඳන් ඉන්න ෂර්ට් එකේ සාක්කු වලට දානවා. ඉනේ ගහ ගන්නවා. බැලු බැලමට පේන්නේ ඔහු හොරෙක් ලෙස. ඊට පස්සේ ඔහු බඩු අරගෙන දොරෙන් පිට වෙනවා, කවුරුත් දැන් ඔහු බලන්න. දොරෙන් පිට වෙනකොටම කිස් 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 ගාලා ශබ්ද එනවා. ස්කෑන් වෙනවා ඔහු. ඒකම එළියේ සිකියුරිටි ඇඳුම ඇඳගත්තු පුද්ගලයෙක් ඉඳලා ඔහුගේ බිල දෙනවා. දැන් මුදල් අය කරන්ට නෙමෙයි, රතේ තියෙන චිප් එකෙන් ඔක්කොම ස්කෑන් වෙලා මුදල් අරගෙන ඔක්කොම උනාට පස්සේ බිල ඔහුගේ අතට දෙනවා. එච්චර අධිතාක්ෂණිකද. මේක පුදුමයක් නෙවෙයි. දැන් ඔබේ අපේ තියෙන ස්මාර්ට් ෆෝන් එකකින් ඔබට පුළුවන් ඔබේ ගෙදර ලයිට් දාන්න, ඔෆ් කරන්න, දොරවල් අරින්න වහන්න. ඒ අවශ්‍ය කරන විදියට ඒ ලයිට්ස් දොරවල් ඔබ සකස් කරලා ඔබේ ෆෝන් එකත් එක්ක මේවා සම්බන්ධ කරගද්දි දැනටමත් මේ දේවල් ඔබට කරන්න පුළුවන්. ඔබ දැනටම බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නේ ඔබේ ෆෝන් එකෙන්. ඔබගේ විවිධ බිල් බඳින්නේ ඔබේ ෆෝන් එකෙන්. හැම ගනුදෙනුවක්ම අද මේ වෙද්දී ඔබගේ ෆෝන් එකෙන් සිද්ධ වෙනවා. FB එක නිර්මාණය කළ පුද්ගලයා ඔහුගේ ජීවිතේ හැම දෙයක්ම නිවස තුල කරන්නේ. සමහරට ඔහුගේ කාර්යාලයක් එහෙම වෙන්න ඇති. ඔහුගේ වාහන තුලත් එහෙම ඇති. ඒත් ඔහුගේ නිවසේ වන සිදුවීම් පෙන්වනවා. ඔහු ෆෝන් එකේ තියෙන ඒ වොයිස් රෙකෝඩින් වලට කතා කරද්දී ඒ මයික්ස් දාලා ඔහුත් එක්ක සම්බන්ධ වෙනවා මේ තාක්ෂණය. පුද්ගලයෙක් හැටියට කතා කරනවා. ඊතර හැමදේම සිදු වෙන්නේ ඔහුගේ හඬින්. ඔබට ඒක බලා ගන්න. මේ දැනටමත් තාක්ෂණයේ කරුණ කොටගෙන සිදුවන දේ. ඊට වඩා තවත් බොහෝ දේ ඇති. මම දන්නවා. සමහරවිට ඔබ ඊට වඩා දේවල් තොරතුරු ඔබ දන්නේ නැහැ. තාක්ෂණයේ චිරට ලෝකයේ තුල දියුණු වෙලා තියෙනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. මෙහෙම අද කතා කරනකොට මේ தত্ত্বය පුදුමයක් නෙවෙයි. මම කියන්නම් ඔබට තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා. දැන් මේ ලකුණ මේ චිප් එක යම් කෙනෙක් ගත්තොත් එයාට කවදාවත් ස්වර්ගය ලබන්න බෑ. ඔබ දැනටම පරිස්සම් වෙන්න ඕනේ. මේක ක්‍රියාත්මක වෙන්න දෙවියන් වහන්සේ නියම කරලා තියෙන්නේ මේ අවුරුදු 7 තුල. කාලයට පෙර සාතන් ප්‍රකාශ වෙන්න දරන උත්සාහයන් වලදී මේ හැම දෙයක්ම ලෝකේ නිර්මාණය වෙනවා. ඔබ දන්නවද මේ කොරෝනාව සමග සෞඛ්‍ය සහ විද්‍යාඥයන් සමහර වෛද්‍ය විද්‍යාවේ කියන දේවල් ඔවුන් කියනවා මේකට එන්නතක් ඕනෙමයි. මේ කොරෝනා එක පිළිබඳව එන්නතක් ඕනේ කියන තැන උන් ඉන්නවා. උන් මොකද්ද මේ කියන්නේ? මේ චිප් එක ගැන. එන්නත මගින් මේක මිනිස්යන්ට ඇතුල් කරන්න ඕන කියන එකයි ඔවුන් නොකිය කියන්නේ. හේතුව ඔවුන් පෙන්නන පැති හොඳයි. මම ඔබට කිව්වා මේ සත්‍යතාවය නොදත් සෙනගට මේ චිප් එක බොහොම පහසුදායක එකක් කියලා. හේතුව අද ඔබේ වටපිටාවේ තියෙන සියලුම දේ මේ චිප් එකට බහලනවා. ඔබ ෆෝන් එකෙන් කරන දේ, ඔබේ කම්පියුටරෙන්, ඔබේ ලැප් එකෙන්, ටැබ් එකෙන් කරන දේ ඊට පස්සේ සිද්ධ වෙන්න යන ඔබේ ශරීරය තුල
ඒකයි ඇත්ත. ඒකයි යථාර්ථය. සොර සතුරන්ගෙන් ප්‍රශ්න නැහැ. ඔබේ ශරීරයේ ඇතිවෙන වෛරස්, වසංගත, ලෙඩ දුක් කියන දේවල් හොයාගන්න පහසුයි. පාරක යම් කෙනෙක් වැටලා හිටියොත් ගිහිල්ලා පරීක්ෂණ කරන්නට නැහැ හේතුව හොයන්න. චිප් එක ඒ අදාළ කම්පියුටරට අල්ලපුවම මේ සියලු තොරතුරු එන්ට යනවා. ඒක එච්චර පහසු. බයිබලයේ කියන්නේ මේ ලකුණ ගන්ට බල කරනවා කියලා නෙවෙයි. සලස්වනවා. කැමැත්තෙන්ම ගන්නවා මිනිස්සු. නමුත් භයානකකම මේ ලකුණ ගත්තාම කවදාවත් එයාට ස්වර්ගයට යන්න බැහැ. බයිබලයේ කියන සාතන්ටත් ගේ දූතයන්ටත් සූදානම් කළ ගිනිවිල ඔවුන්ගේ කොටස වෙන්න යනවා. අපි කියව බයිබල් පදයට අපි නැවතත් යන්න යනවා. දහත්වෙනි පදයේ ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමය ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්නටවත් විකුණන්නටවත් නුපුළුවන් වන හැටියට සලස්වන්න. මවට පසුව පෙන්වන්නම්. ඔවුන්ට හිමිවන ස්ථානයේ ගිනිවිලයි. දැන් මේ ලකුණ තියෙන්න ඕනේ මේ කාලේ බඩු වෙළඳම් කරන්න, ලබා ගන්නට මුදල් භාවිතයක් නෑ. ඔක්කොම වෙන්නේ චිප් එක හරහා. ඒක නැත්නම් මේ කාලේ මේ රජය තුල කිසි දෙයක් කරන්න බෑ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, මම ඔබට කිව්වා මේ ලකුණු තියෙන භයානකකම තමයි මේ ලකුණ යමෙක් ශරීරයට ඇතුල් කරගත්තොත් එතෙන් සිට ඔහු තවත් මිනිසෙක්ම නෙවෙයි. අපි දන්නවා දෙවියන් වහන්සේ නැවූ මිනිසයාට ස්ව කැමැත්තක් දුන්නා. මෞංකාර දෙවියන් වහන්සේවත් ඒකේ අයිතිය ගත්තේ නෑ. ඒක පාලනය කළේ නෑ. ඒක තුල තමයි මිනිසයාට තෝරා ගැනීමේ අයිතිය තියෙන්නේ. කවදාවත් දෙවියන් වහන්සේ මිනිසයාගේ ස්ව කැමැත්තට බලපෑමක් කළේ. හැම විටම හැමදේම මිනිසයාගේ තෝරා ගැනීම අනුව තමයි සිදු වෙන්නේ. මේක දන්නවා. මේ ලකුණු ශරීරයට ගත් විට මේ තෝරා ගැනීමේ අයිතිය නිදහස මිනිසයාට නැතිව. හරියට භාගයක් ඔබ භාගයක් කම්පියුටරයක්. මේ ලකුණ ඔබව පාලනය කරන්නට යන. ඔබේ සිතුවිලි පාලනය කරන්නට යන. ඔබ වෙතට සිතුවිලි පමුණුවන්නට යන. ඔබ කැමති දේ නොකරන පිණිස, ඔබ නොකල යුතු දේ කරන පිණිස මේ චිප් එක තුලින් ඔබව පාලනය කරන්නට යන. කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒකේ වරප්‍රසාද මේවා කියලා. මේ බයිබලයේ කියන මේ යථාර්ථය තමයි එයින් සම්පූර්ණ වෙන්න යන්නේ. හලෙලූයා. මේක හරි භයානක දෙයක්. ගොඩක් මිනිස්සු මේ කාරණා පිළිබඳව අවදිව නැහැ. මේවා අවබෝධ කරගෙන නැහැ. බහුතරයක් මේවා දන්නේ නැහැ. මේ සත්‍යතාවයට ඇතුල් වුණු කිතුණුවන් පවා මේ කාරණා පිළිබඳව අවදි වෙනවා. මේක භයානකයි. මේ අවුරුදු 7 පාලනය වෙන්න යන්නේ ඒ ආකාරයට. මේ අවුරුදු 7 ගැන කතා කරද්දී අවුරුදු 3මාරක් සාමකාමී. හේතුව මේ අවුරුදු 7 ආරම්භයේ ගිවිසුමක් ගහන. ඒක ඇවිල්ලා පලස්තීනයන් සහ ජුදෙව්වන් අතර. ඒකට මැදි වෙන
සාමදූතයා තමයි මේ විරුද්ධ ක්‍රිස්තුස්. මම ඔබට කිව්වා ඔහු මිනිසෙක්. ඔහු දේව දූතෙක් වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ තමයි යුදෙව්ව දකින්න. බොහොම සාමකාමීව සාමී දූතෙක් ලෙස ප්‍රකාශ වෙන්නේ මේ දෙපාර්ශ්වයේ. උකරන හාස්කම් වලින් පුදුම වලින් මිනිස්සු උට වශී වෙන්න ගන්න. මුත් මේ අවුරුදු 7 මැදදී අවුරුදු 3මාරක් අවසන් වන විට බයිබලයේ කියන මේ ගිවිසුම ඔහු කඩන. බලහත්කාරයෙන් යුදෙව්වන්ගේ දේව මන්දිරයට ඔහු ඇතුල් වෙනවා. ඔහු සිංහාසනේ ඉඳගෙන මමයි දෙවියන් වහන්සේ කියලා තමන්ට නමස්කාරය ලබන තැනට බලපෑම් කරනවා. මේ ගැන කතා කරද්දී බොහෝ දේවල් තියෙනවා ඔබට එළිදරව් කරන්න. නමුත් මගේ මාතෘකාවට අදාළ දේ විතරයි මම ඔබට කතා කරන්නේ. ඔබ දන්නවද? යම් කිතුණෙක් යේසුස් වහන්සේගේ රහස් පැමිණීමට, ඒ සභාව ඔසවා ගැනීමට, ඒ පළමු ප්‍රකාශ වීමට අයත් නොවුනොත් මේ හැම කෙනෙක්ම මේ අවුරුදු 7ට ඇතුල් වෙනවා. ඒ කාලේදී ස්වර්ගයට යන්න කල යුතු එකම දේ තමයි මේ ලකුණ නොගෙන මේ රජයට විරුද්ධව සිටින්න. මං කිව්වා මේ ලකුණ ගත්තොත් වන දේ. මම කැමති ඔබ මං කියවු බයිබල් පදේම ඔබට පසුව පෙන්වන්නම්. එලිදරව් පොතේම සඳහන්ව තිබෙනවා යහන්තුමා කියනවා මේ ලකුණ ලබන ලොකු කුඩා සෑම කෙනෙක්වම ගිනි විලට හෙළනවා. එක සූදානම් කළේ සාතන් සහෝගේ දූතයන්. අලුත් ජීවිතම පුරා කුඩා දරුවන් පිළිබඳව කතා කරමින් ලොකු කුඩා කියලා ගිනි විලට හෙළනවායි කියලා කියන අවස්ථාව. හේතුවයි මේ චිප් එක. ඒ ලබන හැම කෙනෙක්වම දෙවියන් වහන්සේට විරුද්ධව සිටින්නත් ඒ වගේම දෙවියන් වහන්සේට පක්ෂපාතව කතා කරන මිනිසුන් විනාශ කර දමන්නටත් විරුද්ධ ක්‍රිස්තුස්ට නමස්කාර කරන තැනටත් ඒ මිනිස්යන්ව පත් කරනවා. දෙවියන් වහන්සේට විරුද්ධව අපහාස කරන නිඳා කරන තැනට ඔවුන්ගේ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ඒකයි එහි තිබෙන භයානකකම. ඉතින් කෙනෙකුට අත්හරන ලද කිතුණුවෙකුට ස්වර්ගයට යන්න නම් ඔහු මේ ලකුණ නොගෙන ඔහු දැනගන්න යනවා. එකපාරට ලෝකේ ක්‍රමය වෙනස් වෙද්දී, මුදල්මය ක්‍රමයන් වෙනස් වෙද්දී, එක ආණ්ඩුවක් ලෙස මුළු ලෝකෙම පත් කරන සැලසුම් තීරණ දැනගන්න ලැබෙද්දී ඔහු දැනගන්න යනවා අනේ යේසුස් වහන්සේ ඇවිත් ඒ වගේම Taman සමග හිටපු අය නැති වෙද්දී ඔහු දැනගන්න යනවා ඔවුන් නොසවගෙන කියලා. ඒ වෙලාවේ ඔහු ඉගෙනගත් මේ මතකයන් විතරයි ඔහු සමග තියෙන්නේ. ඔහු දන්නවා මේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ යුගය. ඒ වගේම ඔහු දන්නවා ලකුණක් නියම වෙන්න යනවා, චිප් එකක් නියම වෙන්න යනවා. ඒක ගන්න තැනට බලපෑම් කරන්න යන එක නොගත්තොත් බොහෝ වද වේදනා තුලින් අවසාන ඔහුගේ හිස ගසා ගන්න. ඒක තමයි ගැඹුර. කෙනෙකුට ස්වර්ගයට යන්න නම් මේ සියලු දේවල් තුලින් ගිහින් තමන්ගේ ජීවිතයේ යේසුස් වහන්සේ දෙසා පූජා කරන්න සිද්ධ වෙනවා. ලකුණ ගත්තොත් කවදාවත් ස්වර්ගය. ජීවිතේ පූජා කිරීම තුලින් පමණයි ස්වර්ගයට යන්නේ. ඔබට තේරෙන්නේ තියෙන අවදාන. අද සමහර කිතුණුවන්
දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වන්නට පන්සලේ හාමුදුරුවන්ට බයයි. පල්ලියේ ස්වාමිට බයයි. දේවාලයේ පූසාරිට බයයි. අහවල් මන්ත්‍රීට ඇමතිට බයයි. සමහර ලාවට අසල්වාසියා යේසුස් වහන්සේව අදහනවා කියලා දැනගත්තොත් බයයි. පොඩි පීඩාවක් හිංසාවක් එනකොට ඔවුන් බයටපත් වෙලා කැළඹිලා අද මෙවැනි වාතාවරණයක් තුළ ඉන්න කිතුන්වන්නේ හිතන්නේ බඳු අය ඉතුරු නැත. මෙවැනි දරුණු භයානක අවස්ථාවකට මුහුණ දීලා තමන්ගේ ජීවිතේ ලෑස්ති කර නැති කර ගන්න ඔහු ලෑස්ති වෙයිද? පොඩක් හිතන්න නේද? ඇයි අද ඔබ ස්වාමීන් වහන්සේ දෙසා ජීවත් නොවෙන්නේ? ඇයි ඔබ දන්න සත්‍යතාවයට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? ඇයි ඔබ රහසිගත කිතුණුවෙක් වෙලා ඉන්නේ? ඇයි මේ සත්‍යතාවය දැනගෙනත් ඒක එඩිතරව මිනිස්සුන්ට ප්‍රකාශ නොකරන්නේ? මිනිස්සුන්ගේ තරාතිරම් සලකලා ඇයි ඔබ බය වෙලා ඉන්නේ? සෙනවන්තේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ දෙසා ජීවත් වෙනවා මේ තත්ත්වයක නෙවෙයි. ඔබ දන්නවද මුල් සභාවේ ප්‍රේරිතයන් විතරක් නෙමෙයි නායකයන් ඇදිලිවතුන් පවා ඔබ මා වෙනුවෙන් මේ සුභාරංචිය අපි වෙතට එවන්ට තමන්ගේ ජීවිත පූජා කරා. ඒ අධිරාජ්‍යවාදීන්ගේ කාලවල ඔවුන්ගේ සැනකෙලිවල පන්දන් ලෙස දැල්ලුනේ කිතුණුව. සිංහයන් බඩිකින්න තියලා උන්ට කණ්ඩ දුන්නේ කිතුණුව. තෙල් කටහරන් වල බැද්දා. කඩුවෙන් කැපුවා. යේසුස් වහන්සේ නිසා. අද ඔවුන් නිසායි ඔබට මට සුභාරංචියක් මෙසේ ඉතිරුනේ. ඔබ දන්නවද මේ ලෝකෙ වෙන දෙවිවරු නෑ? ඇත්තා වූ එකම දෙවියන් වහන්සේ පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මයන්න් ලෙස අපි කතා කරන ඒ සැබෑව එකම දෙවියන් වහන්සේ විතරයි. හැම ධර්මයකම මරණින් එහා ජීවිතයක් ගැන කතා කළත් යේසුස් මාර්ගයේ සැබෑව ජීවනය මා කර්ම කොටගෙන මිස කිසිවෙක් ඒ පියාණන් වහන්සේ ළඟට යන්නේ. ඔබ ලබලා තියෙන්නේ මේ පොළොවේ මේ විශ්වයේ තියෙන එකම සත්‍යතාවය. එනිසා ඔබේ මගේ වගකීම මීට ප්‍රතිචාර දක්වන මිනිස්සු. එනිසා රහස් පැමිණීමට පසුව මේ පොළොවින් තිබා. ඔබ ඊමට එසවුනේ නැත්නම් මේකට හේතුව ඔබ ස්වාමීන් වහන්සේ දෙසා ජීවත් වෙන්නේ. එයින් පස්සේ තියෙන භයානකකම. ඔබ දන්නවද මේ කාලය ගැන යේසුස් වහන්සේ කියපු දේ? මම ඊට කලිනුත් ඔබට මේ ගැන කිව්වා. මම කැමති අදත් ඔබව මේ බයිබල් පදයේ වෙතට ගෙනිහිල්ලාම කතා කරන්න. මතෙව් 24:21 වෙනි පදය. මක්නිසාද ලෝකේ පටන් ගැන්මේ සිට මේ දක්වා නූනා වූ මතු කොයි කලකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලේදී වන්නේ. ඒ දවස් ලුහුඩු නොකරන ලද්දේ වී නම් කිසි කෙනෙක් නොගැලවෙන්නේය. හලෙලූයා. යේසුස් වහන්සේ මේ කතා කළේ මේ අවුරුදු 7 ගැන. මම ඊට කලිනුත් ඔබට මේ ගැන කිව්වා. මොකද උන්වහන්සේ කියන්නේ? ලෝකයේ පටන් ගැන්මේ සිට මේ දක්වා නූනා වූ ලෝකේ කොයි කලකවත් මතු සිද්ධ නොවෙන්නා වූ භයානක පීඩා කාලයක් ඒ කාලේ වන්නේ. ඒ කාලේ අවුරුදු 7කට කෙටි කලේ. ඒ නිසයි කියලා දෙව වචන. මවට තවත් වැදගත් පැත්තක් දෙන්නට. අන්ත ක්‍රිස්තුස් නැත්නම් මේ විරුද්ධ ක්‍රිස්තුස් කර්ණ කොටගෙන සිද්ධ වෙන්න යන ලොකුම දේ තමයි මේ ලකුණු නොගන්නා වූ තමාට নমස්කාර නොකරන්නා වූ
තමන්ගේ රජයට විරුද්ධව සිටින්නා වූ අය මරණට යන. ඒක යේසුස් වහන්සේ මේ කිව්වා වගේ ලොකු භයානක දෙයක් නෙවෙයි. හේතුව ලෝකේ පටන් ගැනීමේ ඉඳලා මරණ ගැන අපි අහනවා. හිට්ලර් ජුදෙව්වෝ ලක්ෂ 60ක් කාමරගත කරලා විස වායු දාලා මැරුවා. ලෝකේ බොහෝ යුද්ධ පැවතුණා. විවිධ ජාතීන් රටවල් රාජ්‍යවල් අතර ඕනතරම් මිනිස්සු මැරිලා තියෙනවා, මරලා තියෙනවා. ලංකාවෙත් සිදු වුණා. ඒ වගේම දෙයක් තමයි ඒ විදිහට බැලුවොත් මේ අවුරුදු 7 විරුද්ධ ක්‍රිස්තුස් තුලින් සිද්ධ වෙන්නේ. ඒක භයානක දෙයක් ලෙස දක්වන්නට බැහැ. යේසුස් වහන්සේ කියනවා ලෝකේ කවදාවත් සිදු නොවු දරුණු පීඩා කාලයක් මේ අවුරුදු 7 තුළ වෙනවා. උන්වහන්සේ මෙසේ කීවේ අන්ත ක්‍රිස්තුස්ගේ නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ගේ ක්‍රියාව සම්බන්ධව නෙමෙයි. බොහෝ කිතුණුවන් මම පවා මේ අවබෝධය නැති කාලේ හිතන් හිටියේ සාතන් මේ කාලය තුල කරන්ට යන භයානක දේවල් ඊට වඩා දැනගත යුතු පැත්තක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ ලෝකයේ පටන් ගැනීමේ ඉඳලා මේ දක්වා මතු කවමදාකවත් නොකරන ආකාරයට තමන්ගේ උදහස ප්‍රකාශ කරන වගුරුවන පොළොව විනිශ්චය කරන කාලයක් මේ අවුරුදු 7 තුල සිදුවන දේවල් යේසුස් වහන්සේ කියන්නේ ඒ ආකාරයට ලෝකේ කවදාවත් සිදු වෙලක් නැහැ, සිදු වෙන්න යන්නේ නැහැ. ඒක සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ උදහස නිසා. ඒකයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ උදහස ප්‍රකාශ වෙන්න ගන්නේ අවුරුදු 7 ආරම්භයෙන්. අන්ත ක්‍රිස්තුස්ගේ ඒ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පීඩාව දරුණු වෙන්න යන්නේ අවුරුදු 7 මැද ඉඳලා. ඒක විශේෂයෙන් බලපාන්න යන්නේ ඊශ්‍රායල් වරුන්ට. නමුත් මේ අවුරුදු 7 භයානක කාලයක් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ උදහස පොළොවට වදින නිසා. එළිදරව් පොත ඔබ බලන්න. එහි විනිශ්චයන් 21ක් ගැන කතා. මුද්‍රා 7ක්, හොරණෑ 7ක්, පාත්‍රා 7ක්. මේ හැම එකකින්ම දෙවියන් වහන්සේගේ උදහස මේ පොළොවත් එක්ක ක්‍රියාත්මක වන ආකාරයයි පැහැදිලි කරන්නේ. ඒ විනිශ්චයන් 21 එකක් තමයි විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශනය. මම කැමති ඔබට මේ විනිශ්චයන් 21 හඳුන්වා දෙන්න. මම විස්තර කරලා ඔබට උගන්වන්න යනවා. මම මේ බයිබල් පදය සහ ඊට අදාළ මේ විනිශ්චය කුමක්ද කියලා ඔබට කියන්න යනවා. මම බයිබල් පදවලට පෙරලලා ඒ ස්ථානවලට බෝ ගෙනියන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් මේවා ලියාගෙන ඒ ස්ථානවලට ගිහින් මේ දේවල් බලන්න. පළවෙනි පීඩාව නැත්නම් දෙවියන් වහන්සේගේ උදහස එක මුද්‍රා 7ක් හැටියටයි පෙන්වන්නේ. පළවෙනි මුද්‍රාව එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පද. ඒ පළවෙනි මුද්‍රාව කඩද්දී සුදු අස්පෙක් ප්‍රකාශ වෙනවා. මේ අස්පෙ අපිට පුද්ගලෙක්. මේ පළවෙනි මුද්‍රාවෙන් පෙන්වන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ප්‍රකාශ වීම. කාලේ තිබුණා නම් හොඳයි. මේවා පැහැදිලි කරමින් යන්න. මට එහෙම කාලයක් නෑ. ඒක මගේ මාතෘකාවට තරම් අදාළ වෙන්නේ. නමුත් ඔබ මේ කාලය භයානක කාලයක් කියලා දැන ගැනීම පිණිස මම මේ කාරණා ප්‍රකාශ කරනවා. පළවෙනි මුද්‍රාව කැඩීමත් එක්ක විරුද්ධ ක්‍රිස්තුස් ප්‍රකාශ වෙනවා.
දෙවැනි මුද්‍රාව එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 3 4 රතු අස්වැක් පිටතට එනවා. එයින් පෙන්වන්නේ පොළොව තුල තියෙන සමාදානිය නැතිය. මතක තියාගන්න මම නැවත ඔබට මතක් කරනවා. ලෝකේ කවර කාලයකවත් සිදු නොවුණු මතු සිද්ධ වෙන්න නොයන කියලා කියද්දී මේ විනිශ්චයන් වලින් පෙන්වන දේවල් මිට පෙර සිදුවෙච්ච දේවල් තියෙයි. නමුත් මේ කාලේ කවදාවත් සිදු නොවුණු විදිහටයි භයානක විදිහට මේවා පොළොව කෙරේ බලපෑවා. රතු අස්වැයගෙන් පොළොවට අහිමි වන සමාදානය ගැන කතා කරනවා. ඊළඟට තුන්වෙනි මුද්‍රාව 6 වෙනි පරිච්ඡේදයේ 5-6 බයිබල් පදවල සඳහන්ව තිබෙනවා. මේ මුද්‍රාව කැඩු විට කළු අස්වැක් පිටතට එනවා. ඒකෙන් පෙන්වන්නේ භයානක සාගත කාලයක්. භයානක සාගත කාලය. පොළොවට පැමිණෙන කියන්නේ. හතරවෙනි මුද්‍රාව එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 7-8 බයිබල් පදවල. මේ මුද්‍රාව කැඩු විට සුදු මැලි අස්වැක් පිටතට එනවා. මේ වෙද්දී අවුරුදු 7 අවුරුදු 3මාරක් අවසන්. මෙතෙන් සිට අනිත් හැම එකක්ම මේ දෙවනි අවුරුදු 3මාර තුල සිදුවන දේවල්. මේ සුදු මැලිවන අස්වැයගේ පිටතට එීමත් එක්ක දකින්නවා යොහන් පූජාසනයේ යට සිටින ආත්ම වර්ගයක්. මනුෂ්‍ය ආත්ම. ඔව් අහනවා මේ කවුරුන්ද? උත්තර දෙන තැනැත්තා කියනවා මහත් පීඩා මැදින් ඉන්නෝය. ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා වේද සාක්ෂිකයන් ලෙස මරණයට පත් වුණු කිතුණුවන් සහ ඊශ්‍රායෙල් ඔවුන්ගේ ආත්ම තමයි මේ පූජාසනයට තියෙන්නේ. පස්වෙනි මුද්‍රාව එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ඉඳලා මේ ගැන කතා කරනවා. වේද සාක්ෂික මරණ සහ තවත් බොහෝ දේ ගැන කතා කරනවා. 6 වෙනි මුද්‍රාව එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ ඉඳලා කතා කරනවා. මහත් භූමිකම්පාවක් ගැන. භූමිකම්පා ලෝකේ දහස් ගණන් වෙලා ලක්ෂ ගණන්. මේ කතා කරන වෙලාවෙත් භූමිකම්පාවක් වෙනවා. එච්චරට සීග්‍රෙන් භූමිකම්පා ලෝකෙ සිදු වෙමින් පවතී. මේ භූමිකම්පාව ලෝකෙ කවදාවත් නොවු භූමිකම්පාවක්. 7 වෙනි මුද්‍රාව. මේ මුද්‍රාව කැඩූ විට මහා පීඩා සහිතව සිටිය ඒ හොරණෑ හත පිබින්ට සූදානම්ව ඒ හොරණෑ අත ඇතිව සිටපු දේව දූතයෝ 7 දෙනා ප්‍රකාශ වෙනවා. ඊළඟට ඒ පළවෙනි හොරණෑව එළිදරව් 8 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කතා කරනවා. මේ හොරණෑව පිබිද්දී ලෙයින් මිශ්‍ර වෙච්ච ගල් වර්ෂාවක් ගින්නක් සමග පොළොවට එන්නේ. ඔබ ඒක කියවලා බලන්න. එයින් වන විනාශයන් ගැන පවා බයිබලයේ කියනවා. භයානක ලෙයින් මිශ්‍ර වෙච්ච ගිනි සහිත ගල් වර්ෂාවක් පොළොවට. දෙවනි හොරණෑව 8 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා කියනවා. ඒ කියනවා ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනි දෙයක් මුහුදට කඩා වැටෙනවා. ඒකින් වෙච්ච හානිය ගැන ඔබට බලා ගන්න පුළුවන්. ඔබ මේවා බලන්න. ඊළඟට තුන්වෙනි හොරණෑව 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා කතා කරනවා. මහා තාරකාවක් ඇවිලමින් අහසින් එනවා. ඒක වැටෙනවා පොළවේ ගංගා ඇලදොල මතට. සිළු මසුන් මේ තුලින් දිලෙස. වතුර පිට බවට. යකි බොහෝ දේ වෙන. හතරවෙනි හොරණෑව පිබිද්දී එයින් ඉර හඳ සහ තාරකාවන් වලට පහර දීම. එයින් තුනෙන් එකක් විනාශ වෙනවා කියලා බයිබලයේ කියනවා. පස්වෙනි හොරණෑව පිබිද්දී එළිදරව් 9 වෙනි පරිච්ඡේදයේ
පළවෙනි පදේ ඉඳලා කියනවා. එතන කියනවා පාතාලේ නම් බලේ දොරටුව විවෘත කරනවා. එයින් පළඟටියන් වගේක් ධූමයක් වගේ පොළොවට එනවා. ඔවුන්ට ගෝනුස්සෙකුට වගේ දෂ්ට කරන්න පුළුවන් වල්ගයක් ඇති පළඟටියක්. දෙවියන් වහන්සේ නියම කරනවා මේ පීඩාවෙන් 5 මාසක් මිනිසුන්ට ලකුණ දක්වන්නට පීඩා. වහන්ට පුළුවන් ලකුණ නොගත්තු අය මේ කාලේ ඉන්නවද? ඔව්. දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 අතරින් 1,44,000ක් නිද්‍රා කළා. ඔබ මේ ස්ථාන බලද්දි පැහැදිලිව දකින්න. ඔවුන්ට අනතුරු කරන්නට බලයක් දෙන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ ලකුණ දරපු සෙනගට තමයි ඔවුන් අනතුරු කරන්නේ. 5 මාසක් අනතුරු කරා. ඔවුන් මරණය හොයනවා. මේ කවදාවත් ඔවුන්ට මරණය හම් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට අපි දකිනවා 6 වෙනි හොරණෑව 9 වෙනි පරිච්ඡේදය 13 ඉඳලා දෙවියන් වහන්සේ බැඳ තිබුණු දූතයන් 4 දෙනෙක් නිදහස් කරා. ලකුණ ගත් මිනිසුන් නාස්ති කරන්න මරන්නේ. 7 වෙනි හොරණෑව ඒ කියන්නේ 11 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ ඉඳලා 14 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ දක්වා අන්තර්ගත කාලය තුල වෙන්නා වූ හැම දෙයක්ම මේ 7 වෙනි හොරණෑව පිඹුණු ලැබීමත් එක්ක සිදුවන දේවල්. ඔබ කියවලා බලන්න. ඊළඟට අපි දකිනවා පාත්‍රා හතක්. දැන් මම 14ක් ඔබට කිව්වා. මේ පාත්‍රා හතක් දෙවියන් වහන්සේ උදහස පොළොවට වගුරුවන පීඩා හතක්. 10 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ පළවෙනි පීඩාව නැත්නම් පාත්‍රාව වැගිරීම ගැන කියනවා. ඒකෙන් වස අරිෂ්ඨ ඒ ලකුණ ලැබූ සෙනග මතට එන්ට යනවා. කලින් ඔවුන්ගේ කොටසක් මරනවා. කලින් මම ඔබට කිව්වා. මිතුමාස එකවර වුන් නැති කරන්නේ. මේ පාත්‍රාව තුලින් වස්ත අරිෂ්ඨ හට ගන්නට යනවා උන්ට. ඊළඟට 2:16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඒකෙදි කියනවා වතුර ලේවෙන්ට පටන් ගන්න. මුදේ මත්ස්‍යෝ මැරෙන්න යනවා කියලා. 3 වෙනි පීඩාව 14 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. සියලු ගංගා ලේවෙන්න. ගංගාවල ඉන්න මත්ස්‍යෝ මැරෙන්න. ඒ වතුර වන මිනිසුන් මැරෙන්න යනවා. 4 වෙනි පීඩාව 10 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියනවා. ඒක සූර්යයා පිට වගුරුවනවා. ඒකෙන් පැමිණෙන ගින්න මිනිසුන් දවා ගන්නවා. ඊළඟට 16 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ 5 වෙනි පීඩාව පාත්‍රාව ගැන කතා කරනවා. ඒක වගුරුවන්නේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ සිංහාසනයම. ඒ වේදනාව නිසා තමන්ගේ දත් විකා කරනවා කියලා බයිබලයේ. 6 වෙනි පීඩාව 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. ඒක ප්‍රාර්ථනා මහ ගංගාව පිට වගුරුවන බවක්. ඒ ගංගාවේ වතුර වියලී ඊළඟට තියෙන යම් සැලැස්මකට හර්මගොදොන් කියන යුද්ධයට රජවරු නායකයන් ඒ මිටියවතට එන්ට මේ ගඟ වියලෙන්ට. මේ අවුරුදු 7 අවසාන වෙන්නේ එවන් යුද්ධයකින්. 7 වෙනි හොරණෑව 16 වෙනි පරිච්ඡේදය 17. ඒ කියන්නේ සියල්ල නිම වූ විට යේසුස් වහන්සේ පොළොවට එන්ට අවසාන අවස්ථාව. ඔබ දන්නවා මේ හර්මගොදොන් කියන යුද්ධය ඉතා භයානකයි. ලෝකේ බොහෝ ජාතීන් රටවල් ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කළා. මේ යුද්ධයේදී ඊශ්‍රායෙල් තද්ද බල අමාරුවට පත්ව ඉන්න අවස්ථාවක තමයි ඔවුන්ගේ මෙසාය ඔවුන් කරන ආරාධනයක් එක්ක උන්වහන්සේ සියලු මිනිසුන්ට පේන්න ඔසවාගත් සුද්ධවන්තයින් සමග ජෙරුසලමේ තියෙන ඔලිව් කන්ද මතට එනවා.
මේක දකින ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන සෙනග ජාතීන් යේසුස් වහන්සේට විරුද්ධව සටන් කරන්නට ඔවුන් හැරෙනවා. යේසුස් වහන්සේ සහායන සෙනගාත්මිකයි. මේ භෞතික තලයේ කිසි ආයුධයක් උන්වහන්සේට සඵල වෙන්නේ නැහැ. බයිබලයේ කියන උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන හුස්මෙන් තියුණු කඩුවකින් ඔවුන් නසා ගන්නවා. පරලොන් කොච්චරක්ද? 15ක් පමණ. ඒ මිටියාවතේ ලේස් උස්ව යනවා. මරුණු මිනි 6 මාසයක් තිස්සේ වල්ලනවා. උන්වහන්සේ ගිජුලිනින් කඳ ගහනවා කියනවා කාගා. ඒ භයානක කාලය. ඒ උන්වහන්සේ න අවස්ථාවේ විතරක් නෙමෙයි ඊට කලින් ඉඳලා මැරෙන අය ගැනයි කියන්නේ. මේ කාලය තුල වෙන්නේ. මේ අවුරුදු 7 අවසන් වෙන්නේ මෙන්න මෙවැනි තත්ත්වයක. දෙවියන් වහන්සේ පිළිබඳ හරි අවබෝධයක් නැති කෙනෙක් නම් ඔබ කල්පනා කරන්න පුළුවන් දෙවියන් වහන්සේ මේ පමණ දරුණුද? ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය නැහැ. උන්වහන්සේ තමයි ප්‍රේමයේ ප්‍රතිමූර්තිය. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. පළවෙනි හතරෙන් පරිච්ඡේදය අපේම පදේ. දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේම. උන්වහන්සේ කොපමණ මිනිසයාට ප්‍රේම කළාද? Tamanට අකීකරු වී සියල්ල නැති කරගත් මේ මිනිසයාව නැවත ඒ පෙර ස්ථානයට ගෙනෙන්න. ඒ පාපේ වන්දිය වෙන කිසිවෙකුට ගෙවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උන්වහන්සේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේම මෙලොවට ඇවිත් අපේ ස්ථානයේ ඒ කුරුසිය මත අරගෙන කිසිවෙක් කිසි කලක නොලබපු කවදාවත් නොලබන වේදනාත්මක මරණයකින් අපේ පාපේ කුලිය උන්වහන්සේ. උන්වහන්සේ පමණට ප්‍රේමයි. උන්වහන්සේ කැමති නෑ කිසිවෙක් විනාශ වෙනවා දකින්න. උන්වහන්සේගේ කැමැත්ත සියල්ලෝම පසුතැවිලිව ගැලවීම ලබනවා දකින්න. ඒ නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්න කලින් සියලු ජාතීන්ට මේ සුභාරංචිය අසන්න සලස්වනවා කියලා දේව වචනේ. උන්වහන්සේ හැමෝටම අවස්ථාව දෙනවා මේ සුභාරංචියට ප්‍රතිචාර දක්වලා. එක පිළියරද මේ විනාශයෙන් ගැලවෙන්න. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරන නිසා මේ විනාශයට වෙනවා. ඒක දෙවියන් වහන්සේගේ දරුණුකමක් නෙමෙයි. උන්වහන්සේ දේ නොකළා නම් ලෝකෙ මීට වඩා භයානක වෙන්නේ. ශ්‍රීමන්ත සහෝදරයා සහෝදරිය. සම්පූර්ණ සාතන්ගේ පාලනයට නතු වෙච්ච සාතන්ගේ අරමුණු විනාශය. ඒ පාලනයට නතු වෙච්ච සෙනගක් ලෝකේ ජීවත් වෙන්න යනවා. කවදාවත් ස්වර්ගයක් ලැබිය නොහැකි නිරයට ගිනිවිලට නියම වෙච්ච සෙනගක් ලෝකේ තවත් පැවතෙන්න යනවා. උන්වහන්සේ මෙසේ කළා. උන්වහන්සේ මෞංකාර දෙවියන්. උන්වහන්සේ මිනිස්යා තුළ මේ හැමදේම නිර්මාණය කළා. එනිසා දකින්නේ දෙවියන් වහන්සේගේ යහපත්. උන්වහන්සේගේ උන්වහන්සේලා. ඉතින් ඔබ දැනගත්ත මේ පණිවිඩය තුළින් විරුද්ධ ක්‍රිස්තුස් කියන්නේ කවුද? ඒ වගේම මේ කාලය මොන වගේ? ඒ ආණ්ඩුව ගැන මම කතා කළේ නැහැ. ඒකට කාලය. රජය. ඒ රජයේ ස්වභාවයත් ගැන බොහෝ දේ ඔබට කතා කළේ නැහැ. නමුත් යම් අවබෝධයක් නැවතද. ඒ වගේ මේ නියම කරන ලකුණ ගැන මම කතා කළා. දෙවියන් වහන්සේගේ උදහස ගැන මම කතා කළා. ඒ මිනිස්යන් 21 ගැන. යම් කෙනෙක් විපිටා කාලෙට හිටියොත් කිතුණුවන්න කරා. ඔවුන් කුමක්ද කරන්නේ? මොකක්ද ඔවුන්ට ස්වර්ගය ලැබෙන්න තියෙන මාර්ගය? මම පැහැදිලිව ඔබට මේ ගන්නවා. මම විශ්වාස කරනවා. ඔබ මේ කාරණා තේරුම් ගන්න. එනිසා මේ අවබෝධයත් එක්ක ඔබ දැඩි තීරණයක් ගන්න. කවදාවත් මේ පීඩා කාලයට දෙන්නේ. එහෙමනම් ඔබ කරන්න අවශ්‍ය. යේසුස් වහන්සේගේ
සභාව ඔසවා ගැනීමට පැමිණෙන පළමු ප්‍රකාශ වීමට ඔබ සූදානම්. ඒක බොහොම ඉක්මනට වෙන්න යනවා. අපි අවසාන කාලේ අවසාන අවුරුදු කීපේ ඉන්නේ. පෙර දේශනාව ඔබ අහපු කෙනෙක් නම් මම දැන් කිව්වේ මොකක්ද කියන්නේ ඔබ පැහැදිලි. මම ඔබට සුබ කරනවා. මම කැමති ඔබට යාඥා කරන්න මේ කාලය අවසන්. ස්වර්ගික පියාණනි, ස්තුතිය ඔබේ වචනේ නිසා. ඒ වචනය මට මෙන්න යහන්නා වූ හැම කෙනෙකුටම ආශිර්වාදයක් වෙතිද. ධර්මිෂ්ඨ පියාණනි, කිතුණුවන් ලෙස අපේකම මහිමාන්විත බලාපොරොත්තුව ජේසුස් වහන්සේගේ පැමිණීම සභාව ඔස්වා ගැනීම. අපි ඊට සූදානම් වෙන්නේ. ධර්මිෂ්ඨ පියාණනි, ඔබගේ අනුග්‍රහය, ඔබගේ වචනේ දැනගන්න සහ විශේෂයෙන් සුදාත්ම වහන්සේගේ පූර්ණත්වය අපි සමග ඇති නිසා. ඒ අතර අපි මේ ආරංචිය සිළු මිනිසයන්ට ගෙන යමින් ඔවුන්ගේ ගැලවීම උදෙසා ඔබ දී තිබෙන වගකීම අපි සම්පූර්ණ කරමු. අපි බාර වෙන ඔබ වහන්සේගේ කැමැත්ත මුළුමනින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබත් එක්ක බෙදා ගන්න ඇවිත් තිබෙන්නේ සාක්ෂියක්. මම ජීවත්ව වුණ තැන, මම මගේ කාලේ ගත කරපු මිනිස්සු ගැන කතා කරන්න මම ආවේ. මම ඉංජිනේරුවෙක් අවුරුදු 32ක් පුරාවට. ඒක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මට ඔබත් එක්ක බෙදා ගන්න තිබෙන දේ. බොහෝ මිනිස්සු මගෙන් අහලා තිබුණා, අහනවා මේ උපකරණයෙන් ඔබට බේරෙන්න බැයිද? මයික්‍රොචිප් එක ග්ලව් එක ඇතුලේ තබා ගන්න බැයිද කියලා අහලා තිබෙනවා. ඔබට ශ්‍රේෂ්ඨම පිළිතුරු තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 1966 දී. මට ව්‍යාපෘතියක් බාර දුන්නා. මම IBM ආයතනයේ රැකියාව කරා. දැන් ජෙනරල් ඉලෙක්ට්‍රික් කියන ආයතනයේ වැඩ කරන්නේ. වැඩ කරේ ඒ වෙද්දි ඒ ව්‍යාපෘතිය උනේ කුඩා පරිපතයක් මනුෂ්‍ය කැඩුණු අස්ථි පද්ධතිය නැවත කොණ්ඩුවට පෙළලා නැවත එකතු කරන එක. ඒක හොඳ දෙයක් වගේ පෙනුන නිසා මම ඒක කොටස් කරක් වුණා. මම ඉතින් මහන්සිලා වැඩ කරා. මම වැඩිපුර පැය ගණන් ගත කරා මේ කාර්යේ. මම මේ බූලින් සමීකරණ මම යොදාගත්තා. අපිට සාර්ථක වුණ නැහැ. අපිට සාර්ථක කරගන්න බැරුණා මේ පරීක්ෂණය. නමුත් අපේ ව්‍යාපෘතිය නවත්වන්න ගියා වගේ දැක්කේ අපි. අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. නමුත් ඇය අපි මේ පරීක්ෂණ කරපු කාන්තාව සුව ලැබුවේ නැහැ. මිනිස්සෙක් අපතර ආවා. ඔහු රජයේ සම්බන්ධ කෙනෙක්. ඔහු CIA හෝ FBI ආයතන දෙකේ එකක. ඔහු අපෙන් ඉල්ලුවා මනුෂ්‍යයන් හඳුනා ගැනීම නිසා මයික්‍රොචිප් එකක් භාවිත කරන එක මනුෂ්‍යයන් තුල සත්වයන් තුල ඇතුල් කරන්න නෙමෙයි. ඒක මද්‍රව්‍ය වෙතට ඇතුල් කරන්න උන් කිව්වේ. මද්‍රව්‍ය ජාවාරම් කරුණ අල්ලන්න ඕන් මුදල් ලැබුවේ නිසා අපි ඒ දේ කරන්න කැමති වුණා. නමුත් මම කැමති ඒ වෙද්දි මම කිතුණුවෙක් වෙලා හිටියේ නෑ. මට කිතුණුන් එක ගනුදෙනුවක් තිබෙත් නෑ. අපි පළමු ඒ හඳුනා ගැනීමේ උපකරණ නිර්මාණය කළා. ඒක සම්පූර්ණ උනේ 1970 වල මුල් භාගයේ. ඔවුන්ට අවශ්‍ය වුණා ඊට වඩා හොඳ දෙයක්. නිසා අපි කිව්වා ඔබට මුදල් තිබෙනවා අපිට පුළුවන් එක ඕනෑම දෙයක් නිර්මාණය කරන්න. මම තනියම නෙමෙයි මිනිස්සු 100ක් ගණනක් හිටියා. සමහර අය හිටියා ජෙනරල් ඉලෙක්ට්‍රොනික්ස් එකෙන්, සමහර අය මොටරෝලා, සමහර අය බෙල් ලැබොරටරි, සමහර අය බොස්ටන් මෙඩිකල් සෙන්ටර් එකේ, තවත් අය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්. මගේ වගකීමුනේ ජේෂ්ඨ ව්‍යාපෘති ඉංජිනේරු. අපි ඒ මයික්‍රොචිප් එකේ ඩිසයින් එක නිර්මාණය කරා සැලැස්ම. ඒක සම්පූර්ණ කළ විට මිලිමීටර් 0.5 ගානක් ඒක හාලටකින් 4 එකක්. එතන කිතුණෝ හිටියේ නැහැ. මමත් කිතුණෙක් නෙමෙයි හිටියේ. ඒකෙන් සංඥාවක් නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණා ලිතියම් පාවිච්චි කරන්න බැටරියක් විදියට.
තියම් භාවිතා කරනවා ඒ හදවත තුල ඇතුල් කරන ඒ චිප් වලට ඇතුල් කරනවා ඒ ලිතියම්. මේක ගොඩක් තාක්ෂණික දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔබ මාත් එක්ක විනාඩියක් හිටියොත් ඔබ දකි මොකද්ද දෙවියන් වහන්සේ මේ මයික්‍රොචිප් එක ගැන කියන්න කියන එක. අපි හොයාගත්තාම අපිට දැනගන්න අවශ්‍ය වුණා අපිට ඒ බැටරිය charge කරන්න අවශ්‍ය වුණා. ඒ උෂ්ණත්ව වෙනස් වීමක් ඒ චිප් එක තුලින් ඒ charge කරන පරිපථය තුලින් ඒ උෂ්ණත්වය තුලින් ඒක තාප ශක්තිය තුලින් charge කරන මට අපිට අවශ්‍ය වුණේ. අපි පටන් ගත්තා සොයන්න පරීක්ෂණ කරන්න ශරීරය කොහෙද වැඩිපුරම උෂ්ණත්වය වෙනස් වෙන්නේ. අපි ඒ බදු ගණන්ගේ ඩොලර් මිලියන ගණක් භාවිත කරා යෙදුවා. ඒ ප්‍රතිඵල ලැබුණාම තොරතුරු ගොඩක් තිබුණා. කණ්ඩායම් තුනකට අපි බෙදලා අපි නැවත එකතු වුණාම අපේ සොයා ගැනීම තිබුණේ ස්ථාන දෙකක් තිබෙනවා ශරීරයේ. හොඳම ස්ථාන ඒ මයික්‍රොචිප් එක ඇතුල් කරන්න එකක් තමයි මේ කෙස් තියෙන චුට්ටක් පහලින් හැම මවෙක්ම තමගේ දරුවගේ උෂ්ණත්වය බලන්නේ නලට අත තියලා. නමුත් ඩොලර් මිලියන ගණනක් වැය කරලා අපිත් ඒක හොයාගත්තේ. හැම කවදාවත් මවෙක් තමගේ දරුවගේ අලු කර අල්ලලා උෂ්ණත්වය බලන්නේ නැහැ. නලල අල්ලන්නේ අනිත් තැන තමයි දකුණු අත. මොකද ගොඩක් අය දකුණු අත. කාටවත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මටත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. කාටවත් අවශ්‍ය වුණේ නැහැ ඒක නලලේ දාන්න. ඒ නිසා අත හොඳයි වගේ අපි දැක්කේ. ඒ නිසා ඒ නිර්මාණය කරා, ඒ සැලසුම් කරා, ඒ මයික්‍රොචිප් එක සම්පූර්ණ කරා. දැන් ඔබ දකිනවා ඒ ඩිස්කවරි channel එකේ ඉදිරිපත් කිරීම ගැන. ඒක දැනුමත් ලබාගත්ත මිනිස්සුયો ඉන්නවා. ඒක ඇත්ත දෙයක්. ඒක ඉදිරි අනාගතේ වෙන්න යන දෙයක් නෙමෙයි. ඒක දැනටමත් වෙලා තිබෙනවා. ඔවුන් මට කිව්වා එල්දරව් පොත කියවන්න එපා කියලා. මොකද එල්දරව් පොත ඒක තේරුම් ගන්න අමාරුයි කියලා උන් කිව්වා. ඒ නිසා මම එල්දරව් පොත කියුවේ නැහැ කීතනකුණෙන් පස්සේ. නමුත් එක දවසක මම එල්දරව් 13 වෙනි පරිච්ඡේදය කියුවා 16 වෙනි පදයේ. And he calls us all, both small and great, rich and poor, free and bond, to receive a mark in ලොකු their කුඩා right hand. දාස නිර්දාස ඔවුන්ගේ නළලේ හෝ දකුණතේ ලකුණක් තබන හැම කෙනෙක්ම මම ඒකට කැමති වුණේ නැහැ. මම ඒ ලකුණ සෙව්වා. මම ඒ ස්ට්‍රොන්ග්ස් කොන්කෝඩන්ස් එකට ගියා. ඒ ලකුණ කියන එකට චරොග්මා, චාගට සහ චාරක්ස් කියන වචන තුන භාවිත කරලා තිබුණා ග්‍රීක වල. මම මේ වචන බැලුවා. ඒ නිකම් සලකුණක් ගැනද කසන නැත්තම් තුවාලයක සලකුණක් ගැනද? අපි ඒක කරන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ දෙනවා සද. ඒ 666 කියන වචනේ තිබුණා. ඒක ග්‍රීක භාෂාවේ එහි කියනවා. The last half of the word Chixistigma. Chixistigma කියන වචනේ අවසාන කොටස. එහි කියන දේ බලුවාම ස්ටිසෝ කියලා කියන්නේ to stick, to prick, a mark incised ඒ or punched into. යම් දෙයකට ඇතුල් කරනු ලැබූ සලකුණක් හඳුනා ගැනීම සඳහා. I thought about මම the හිතුවා injection tool. The end of it is called an incisor. ඒ තුවාලයක් කරමින් ඉන්ජෙක්ෂන් කරන ඒ චිප් එක ගැන. මම කිව්වා ඕ දෙවියනි අපි මොනවද මේක කරේ? I couldn't believe මට විශ්වාස කරන්න බැරුව ගියා. මේක lined up with what we had අපි developed. සූදානම් කරපු දේ අපි නිර්මාණය කරපු දේට එක අදාළයි කියන එක. මම සභාවෙන් පැනලා ගියේ මම සභාව වෙතට ගියා. මට කරන්න පුළුවන් හැමදේම කරා. මේ ගැන කියන්න මට යම් දෙයක් කියන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මගේ සාක්ෂිකාරයා මුදල් ඒ ඉදිරියට පැමිණියා. මට අලංකාර නිවාස තිබුණා. මට අවශ්‍ය වෙච්ච හැමදේම තිබුණා. නමුත් මම ඒ දේවල් වලින් පලා ගියා. මොකද මුදල් නිසා. මගේ හැකියාවන් ඩොලර් මිලියන කාලක් ඒ පණිවිඩය ඩොලර් මිලියන කාලක් මට ලබා ගන්න තිබෙන හැකියාව මම පණිවිඩය බෙදාගෙන මේ මම එළියට ගෙනිච්චා. නමුත් මට බෙදා ගන්න අවශ්‍ය දේ මේක ඇත්තක්. මේ මයික්‍රොචිප් එක ඇතුල් කිරීම ඇත්තක්. ක්‍රෙඩිට් කාඩ් අසමත් වෙමින් තිබෙනවා. ඒවා රවට්ටන්න පුළුවන්. ඒවා හොරකම් කරන්න පුළුවන්. නමුත් ඒවා හොරකම් කරන්න පුළුවන්. ඒවා නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්.
But you cannot lose your hand. නමුත් ඔබේ අත ඔබට නැති වෙන්නේ නැහැ. Very quickly they're ඉතා going to ඉක්මනින් move to this being in the hand. ඔවුන් ඒක අතට ගේන්න යනවා. මම ඔබට කියනවා කිතුණෙක් විදියට ඔබට බෑ මේක ලබා No ගන්න. matter what anybody says, God's word says you කවුරු මොනවා කිව්වත් දෙවියන් වහන්සේගේ වචනේ කියන ඔබට මේක ගන්න බෑ. try to talk you into. ඔවුන් ඔබට මොනවා කිව්වත් දෙවියන් වහන්සේගේ වචනේ කියන එක ගන්න එපා. එදරව් 14 And the third angel followed them saying, 9:11 ගණන් කියනවා. තුන්වෙනි දේවදූතයා මාත් හඬකින් කියමින් and receive his mark in his forehead or in his hand. යමෙක් මුර්ගයාට උගේ රූපයට නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලයන්ට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදාහස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු සුද්ධ වූ දේවදූතයන් ඉදිරියේද බැටළු පැටවන ඉදිරියේද ගින්නෙන් ගෙන්දගමනුත් වද කරනු ලබන්නේය. උන්ගේ වේදනාව නැමැති දූමේ සදාකාලම නගින්නේය. මුර්ගයාට උගේ රූපයට නමස්කාර කරනෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නත් දිවාරා දෙකෙහි නිවාඩු නොලබන්නේ මහත් ශබ්දයකින් කීය. Here is the patience of the saints. මෙහි දෙවියන් වහන්සේගේ ආඥාද දේව වහන්සේ කෙරෙහි ඇදහිල්ලද ආරක්ෂා කරනව සුදුන්තගේ ඉවසීම ඇත්තේය. තවද මෙතෙන් පටන් It's very simple. ඒක තා සරලයි. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඒක ලබා ගන්න පාත් දවසේ 15,000 babies that have been given the positive ඒ identification. අදුරුව 15000කට පමණ මේ පරීක්ෂණ කර තිබෙනවා. බොහෝ සමාගම් භාවිතා කරනවා. මේ මයික්‍රොචිප් එක හඳුනා ගැනීම සඳහා Level employees. ඔවුන්ගේ ඉහළ මට්ටමේ employees නැත්නම් රැකියාව කරන අයට So many of these things මේ බොහෝ are all දේවල් around us. අප වටේ තිබෙනවා. We talk about the අපි signs කතා of කරා the new world order. ඒ නව ලෝක විධානයේ පිළිබඳ තිබෙන විද්‍යාව ගැන. Just exactly what's going on today. අද දවසේ මේ සිදුවන දේවල් ඒකට පෙර මඟ සෑදීමක්. Satan desires to have සාතන්ට a one world අවශ්‍යයි ලෝකෙට එක ආණ්ඩුවක් ඇති කිරීම. ඔහු වැටුණු කාලේ පටන්ම ඔහු කිව්වේ මට අවශ්‍යයි ලෝකෙට එක ආණ්ඩුවක් අවශ්‍යයි. ඔහුට අවශ්‍යයි දෙවියන් වහන්සේව වෙනුවට සිටින්න. government put together ඔහු දකිනවා මනුෂ්‍යව ඉදිරිපත් කරපු රාජ්‍යයක් ආණ්ඩුවක් ලෝකෙට මේක ආණ්ඩුවක්. the times are all around us. ඒ කාලයන්ගේ ලකුණු අප වටේ තිබෙනවා. Fullness of time in the Bible. බලන්න බයිබලයේ කාලය සම්පූර්ණ වීම ගැන. ගලාති පොතේ කතා කරනවා. ඒ කාලය සම්පූර්ණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණියාම It is now the දැන් fullness of time again. නැවතත් කාලය සම්පූර්ණ වී තිබෙනවා. අපි දකිනවා උන්වහන්සේ නැවත පැමිණෙනවා ඉතා ඉක්මනින්. මම උද්‍යෝගිමත් වෙන උන්වහන්සේගේ පැමිණීම ගැන. මම විශ්වාස කරන උන්වහන්සේ ඉතා ඉක්මනින් නැවත පැමිණෙන බව. මම උන්වහන්සේගේ පැමිණීම ගැන උද්‍යෝගිමත්ව සිටිනවා. මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන උන්වහන්සේ නිසා. And so I tell you, නිසා මම ඔබට කියනවා this generation shall මේ not pass පරම්පරාව away, පහව යන්නේ නැහැ. the Bible says. බයිබලයේ කියනවා. මගේ බයිබලය. කෙතරම් සමීපද අපි That's rapture practice. ඒ ඔසවා ගැනීමට සූදානම්. ඔබ සූදානම් වෙන්න අවශ්‍යයි. ඔසවා ගැනීමට උන්වහන්සේ ඉතා ඉක්මනින් පැමිණෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Last night I talked about පසුගිය රාත්‍රියේදී මම කතා කරා development of a little ඒ මයික්‍රොචිප් එක සාදන්න මම කොහොමද දායකුනේ කියන එක ගැන. people බොහෝ මිනිස්සුયો have already taken. දැනටමත් ඒක ලබාගෙන තිබෙනවා මේ මයික්‍රොචිප් එක. The news media has talked about ඒ it මාධ්‍ය being කතා a කර good තිබෙනවා thing. ඒක හොඳ දෙයක් කියලා. And they will tell you that ඔවුන් it's ඔබට a කියයි good thing ඒක හොඳ to දෙයක්. have this. මේක තිබෙන එක හොඳ Your දෙයක්. children won't ever get lost again. ඔබේ දරුවන් නැවත They won't කවදාවත් be නැති able වෙන්නේ to නැහැ. give the wrong medication. වැරදි බෙහෙත් රෝග නිර්ණය කිරීම වැරදියට කරන්න බෑ කියලා උන් කියයි. This thing. ඔබට මේ දේ ඉවත් කරන්න බෑ. So the plan is underway. නිසා ඒ සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඔබට මේ දේ දෙන්න. මම ඔබ වෙතට පැමිණ ඔබට මේ කිව්ව නැත්තම් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඒක ගන්න එපා කියලා කියනවා කියලා කිව්ව නැත්තම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔවුනේ කොතරම් හොඳයි වගේ පෙන්වුවත් ඒ තාක්ෂණයේ ලකුණු වලින් මම ඔබට පෙන්වනවා යම් දෙයක්. ඔබ තේරුම් ගත යුතුයි මනුෂ්‍යයන් මෝල සේදීමක් කර තිබෙනවා ටීවී එක. මම කියනවා ඒක බබිලෝනීය මෝඩයින්ගේ දෙයක් කියලා. ටීවී එකෙන් ඔබව යම් දේවල් පිළිගන්න ඔබව ප්‍රෝග්‍රෑම් කරනවා වැඩසටහන් ගත කරනවා. ටීවී එකේ හොඳ දෙයක් තිබෙනවා ඒ ඔෆ් කරන ස්විච් එක. ඔබ ටීවී එක ඒ බබිලෝනීය මෝඩයාගේ දේ බලන තරම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ වෙතට හිටියොත් දෙවියන් වහන්සේ ඔබට කතා කරන උන්වහන්සේගේ වචනෙන් ඔබව වැඩසටහන් ගත කරනවා පහසුවෙන්. මම වැඩසටහන් 17කට සහභාගී වෙලා තියෙනවා ඒ එක ලෝක විධානයක් කියන ඒ රැස්වීම වලට. එහි සාකච්ඡා කරනු ලැබුවා මේ මයික්‍රොචිප් එක ගැන එක වැඩසටහනක. මගෙන් බොහෝ ප්‍රශ්න ඇහුවා ඒ ගැන. මම මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඒ වගේ මම දෙවියන් වහන්සේට එවැනි රැස්වීම් වලට සහභාගී වීම ගැන කමාව ඉල්ලා තිබෙනවා.
And so, එනිසා after that meeting, ඒ රැස්වීම වලින් on පස්සේ paper bags and milk cartons all over the United States, ඇමරිකා එක්සත් there were ජනපදයේ හැම pictures of තැනකම lost children. ඒ නැති වෙච්ච දරුවෝ ගැන පින්තූර තිබුණා. එක දවසක ඒ පින්තූර හැම එකක්ම නැති වුණා. ඒවා උන් තවදුරටත් ඒ කිරි පැකට් වල ඒ තැන් වල පෙන්වන්නේ මොකද? ඔබව ඒ විදිහට වැඩසටහන් ගත කරලා තිබුණා. දැන් ඔබ හිතනවා මේ කිරි පැකට් එක දිහා බලද්දී ඔබ දකිනවා ඒ දරුවෙක් නැති වෙච්ච එක ගැන. ඒ නිසා තමයි ඔබ ඔබේ බයිබලයේ තියාගන්න අවශ්‍යයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔබ දැනගන්න අවශ්‍යයි. මේක ඔබේ ඔළුවේ තිබෙන්න අවශ්‍යයි. උන්වහන්සේ ඔබට අලුත් සිතක් දෙන්න අවශ්‍යයි. උන්වහන්සේ කිව්වා කිසි කෙනෙක් නුඹලාව රවට්ටන්න ඉඩ දෙන්න එපා. උන්වහන්සේ ඒකයි එහෙම කිව්වේ. අද දවසේ තාක්ෂණය තමයි යතුරක්. බයිබලයේ අනාගත වාක්‍ය ගැන ඒ තිබෙන අභිරහස් තේරුම් ගන්න අපිට පුළුවන් වෙනවා. අපි ඉන්නේ අවසාන දවස්වල. ඒක අපිට ළඟා වෙනවා. මේ තාක්ෂණය අපිට තිබෙන තාක්ෂණ අද දවසේ. ඒක මේ පරම්පරාවට කතා කර තිබෙනවා. මොකක්ද කියන අපිට කියන්නේ? කාලයන් කෙටි, කාලය කෙටි. මට අවශ්‍ය අපිට පෙන්වන්නේ මයික්‍රොචිප් එක. මේ ඩෙස්ට්‍රෝන් IDI චිප් කියන එක. මේක HAL attack තරම් V attack වගේ. ඒක රිසීවිං ඇන්ටනා එකක් තියෙන සිග්නල් ගන්න. මයික්‍රොචිප් එකක් තියෙනවා ඒ වීදුරක් ඇතුලේ. අපි පසුව තවත් බලමු. එක දෙයක් අපි දකින එක දෙයක් තමයි ෆයිබර් ඔප්ටික්ස්. ඔබ දකිනවා ඒ දේවල් ඒ නගරවල් යට වලන ෆයිබර් ඔප්ටික් වයර්. ඒකෙන් හැකියාව ලබා දෙනවා දත්ත වේගයෙන් සම්ප්‍රේෂණය කරන්න. අපේ ජංගම දුරකථන ඒ වගේම අපේ නිවාස වලට හැකියාව තිබෙනවා විවිධ සංවේදන වලට සම්බන්ධ වෙන්න. එකිනෙකව දකින්න පුළුවන් අපි කතා කරද්දී ඒවා තුලින්. ඔබ ටෙලිෆෝන් එකේ කතා කරන හැම වතාවෙම ඔවුන් ඔබේ ෆෝන් එකේ සංවාදය ඔවුන් බලනවා. ඔවුන් අහනවා. ඒ හමුදා කඳුරුවල ඒ සත්තුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන ඔවුන් මයික්‍රොචිප් එක භාවිත කරනවා. මේ කම්පියුටර් මැගසින් එක තියෙන සංග්‍රහවක තිබෙනවා. ඔබ ඇයි ඔබ කාඩ් අරන් යන්නේ? කාඩ් එක නැති වෙන පුළුවන් නමුත් ඔබේ අත නැති වෙන්නේ නැහැ. ඔබට මයික්‍රොචිප් එක අතේ අරන් යන්න පුළුවන්. ඒක හොඳ දෙයක් කියලා උන් කියනවා. අපි දකිනවා ඒ නිසා. තිබෙනවා මනුෂ්‍යයන් ප්‍රෝග්‍රෑම් කිරීම, වැඩසටහන් කිරීම. ඔබේ අතේ ඒ දේ තිබෙන එක හොඳයි කියලා උන් කියනවා. මේ එක සංග්‍රහවක තිබෙන දෙයක්. හැම මිනිස්සෙක් කාන්තාවක් දරුවෙක්වම ඒ චිප් එක දමන්න තිබෙන ප්‍රසාස්මක් කියලා. මම දෙවනසට ප්‍රශංසා කරනවා මට ඔබට මේ දේ කියන්න පුළුවන් වීම ගැන. මම සතුටු නැහැ මේ දේ ගැන. නමුත් දෙවනසේගේ කාලය අවසන් වෙමින් තිබෙනවා. හැම කෙනෙක්ම උත්සාහ කරනවා 666 හොයන්න. උන්වහන්සේ කියනවා මේ මොකද්ද කියලා. මම විශ්වාස කරන විරුද්ධ ක්‍රිස්තුස් කෙනෙක් සිටිනවා. ක්‍රිස්තුස් සිටිනවා වගේ විරුද්ධ ක්‍රිස්තුස් සිටිනවා. ඔහුට මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා. මිනිස්සු මගෙන් අහනවා 666 මයික්‍රොචිප් එකේ තියෙන එක ගැන. මගේ වගකීම තිබෙද්දී ඒක නිර්මාණය කරද්දී මේ මයික්‍රොචිප් එක ඩිසයින් කරද්දී මම පරිගණකයක ඒ බිට් 18ක් තිබුණු කම්පියුටර් එක මම වැඩ කරේ. මම මේක ඩිසයින් කරද්දී මම භාවිත කරේ ඒ බූලින සමීකරණ භාවිත කරේ. මේක බිට් 18 මයික්‍රොචිප් එකක්. ඒ තුනක් තිබෙනවා බිට් 6 කොටස්. මේ මුළු මයික්‍රොචිප් එක 666. මම ඔබට කලින් කිව්වා වගේ මම කිතුනක හිටියේ නැහැ. මම ඒ ගැන සැලකුවේ නැහැ. අපි ඩිසයින් කරපු මේ දේ දෙවියන්වහන්සේ දන්නවා. යොහාන් ඒ පත්මොස් දූපතේ ඉද්දී මේ දේ සිදු වෙනවා බව උන්වහන්සේ දැනන් හිටියා. ඒක 18ක් බිට් 18ක් තිබෙන බව. මිනිස්සු කියනවා මේ කොහොමද වෙන්නේ නැහැ කොහොමද පාවිච්චි කරන්න යන්නේ. ඒ ආගම නිගමන දෙපාර්තමේන්තුව දැනනවත් මේ වගේ දෙයක් ඉදිරිපත් කර තිබෙනවා. පාස්පෝර්ට් එක ඔබේ අතේ අරන් යන්න. ඔබේ අතේ එතන තිබ්බහම ඔබේ කාඩ් එක ඇතුල් කරපුවාම ඒක ඔබේ අත රීඩ් කරනවා මේ මැෂින් එකේ.
ඒක ඔබ කියලා දැනගන්නවා විතර. However, if you do not want to use the card, ඒ කෙසේනොත් ඔබට ඒ you can කාඩ් එක have භාවිත කරන්න options අවශ්‍ය of නැත්තම් having the chip in the ඔබට hand. පුළුවන් චිප් එක අතේම We see ඇතුල් that කරගන්න. 20,000 people අපි දකින්න මනුෂ්‍ය 20000ක් chose the microchip. ඒ මයික්‍රොචිප් එක උන්ගේ අත්වල තවන්න තෝරාගෙන තිබුණා. නමුත් ඒක අමාරු වෙන්න යන්නේ නැහැ. හැම කෙනෙක්ටම මේක දෙන්න. They're going to think it's a good thing. ඔවුන් හිතන්නේ මේක හොඳ දෙයක් කියලා. දෙවියන්වහන්සේගේ වචනේ කියන එක ගන්න එපා. I want you to turn with me to Revelation for a moment. මාත් එක්ක මොහොතකට එල්දරව් පොතට යන්න. In my efforts to try to stop the මේ microchip මයික්‍රොචිප් from එක being, හැම කෙනෙක්ටම බෙදා දීම නවත්වන්න මම උත්සාහ කිරීම තුලින් I knew that මම research දැනගත්තා. had not been done on the effects of lithium in the body. ඒ ශරීරය තුළ ලිතියම් තිබෙන එක ගැන උන් පරීක්ෂා කරලා තිබුණා. ඒ නිසා මම බොස්ටන් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙක්ට කතා කරා. මොකද්ද වෙන්නේ මයික්‍රොචිප් එක කැඩුනොත් ඇඟ ඇතුලේ තියෙද්දි ඒ ලිතියම් ශරීරයට ඇතුළු වුණොත් ඔහු කිව්වා ඔබේ අතේ එතන තුවාලයක් ඇති වෙනවා. මොන වගේ තුවාලයක්ද කියලා මම ඇහුවා. ඔහු කිව්වා ඒක සුව වෙන්න යන්නේ නැහැ. මම එල්දරව් පොත බැලුවා එල්දරව් 16:2. එකල පළමුවනියා ගොස් තමගේ පාත්‍රය භූමියෙහි වැගිරුවේ. එවිට මුර්ගයාගේ ලකුණ ඇත්තන් ඔහුගේ රූපේ නමස්කාර කරනන් කෙරෙද වස අරිෂ්ඨ මන හටගත්තේය. And upon them which worshipped his image. This is a single sore. මේ එක වණයක් ඒ ඇති වෙන්නේ. God caused the දෙවියන්වහන්සේ microchip to be shattered ඒ in all those මයික්‍රොචිප් එක people that received ඒ හැම it. මනුෂ්‍යයෙක්ගේම I don't know. බිනල් සාසන මම දන්නේ නැහැ. මම There හිතනවා would be a sore that would be one sore, ඒ not එක many වණයක් sores. ඒ හැම මනුෂ්‍යයෙකුගේම ශරීරයේ තිබෙන එක God has 아무තු very දෙයක් මම carefully දැක්කා. told us in his word, දෙවියන්වහන්සේ අපිට කියන උන්වහන්සේගේ වචනේ a mark in ප්‍රවේශම් the කිව්වා forehead or in අවධානය the කර hand. කිව්වා. ඒ අතේ හෝ නළලේ ලකුණ ගන්න එපා කියන එක.